අද 2020 නොවැම්බර් 27 සිකුරාදා සිරස්තල රාජ්‍ය ඇමති විමල වීරගේ ප්‍රකාශයකට එරෙහිව වනජීවි නිලධාරීන් සංකේත වර්ජනයක නිලධාරීන්ට එරෙහිව ගම්මු පාරට බසී සිද්ධිය පාර්ලිමේන්තුවේත් අවධානයට මෙරට කොවිඩ් මරණ 100කට ආසන්න වේ. සමස්ත කොවිඩ් ආසාදිතයින් 22000 ඉක්මවයි. මහනුවර ජාතක රෝහලේ හෙදියන් දෙදෙනෙකුටත් කොවිඩ්. හිටපු පොලිස්පතිගෙන් පාස්කු කොමිසමට රහස්‍යගත ප්‍රකාශයක්. කුමන්ත්‍රණයක තොරතුරු තමා සතු බවත් පූජිත් කියයි. ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ මාලදිවයින් ආරක්ෂක ඇමති දිවයිනට සුපිරි පාපන්දු ක්‍රීඩක මැරඩෝනා ලොවට සමුදෙයි. දේහය බලන්න බුවනෝස් අයස් පැමිණි පිරිස් පොලිසිය සමග ගැටේ. සිරස්තල. From Ada Derana, this is Ada Derana Prime Time with Naomi Fernando and Sanka Amrajit. Live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක එකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින්. වනජීවී දෙපාර්තමේන්තුවට අයත් සියලු වෘත්තීය සමිතිවල වනජීවී නිලධාරීන් සහ ක්ෂේත්‍ර කාර්ය මණ්ඩලය අද සංකේත වැඩවර්ජනයක් ආරම්භ කළා. ඒ රාජ්‍ය අමාත්‍ය විමල වීර දිසානායක මහතා සහ වනජීවී නිලධාරීන් අතර පොළොන්නරුවේදී පසුගියදා ඇති වූ සිද්ධියට විරෝධය පළ කරමින්. The big story. පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානය සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරිගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ දෙන ලෙස ප්‍රදේශවාසීන් කළ ඉල්ලීමක් පිළිබඳ සොයා බැලීමට විමලවීර දිසානායක සහ රොෂාන් රණසිංහ යන රාජ්‍ය අමාත්‍යවරුන් පසුගිය 25 වනදා නිරීක්ෂණයක නිරත වුණා. කෙසේ වෙතත් ගොවීන්ගේ ඉල්ලීමට වනජීවි නිලධාරීන් එකඟ නොවීමත් සමග ඊට වනජීවි රැකවරණය හා කැලෑ නැවත වගා කිරීම රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතා මෙදිහත් වුණා. මම කියන්නේ මේ ඔක්කොම නීති පොත් උළු කියන්නේ කරන්න බෑ. ඒගොල්ලන්ට යන්නේ හරක් අයිත්කාර කවුද අඳුරන මොකක් කරේ අඳුරු කොට දිලා යන්නේ නේද? ජාතික රක්ෂිතයකට තේ හරක් දානවා නම් මිනිස්සු ක්‍රියාකාර කමකට වැඩක් නෑද? එකක් කියන්න. මම මේ තොත්ත බබෙක් නෙමෙයි. තොත්ත බබෙක් කියලා තමයි. නා සර් එහෙම ගන්න බෑ. ඉන්නවා. වයිද මම මොකෙක් කියලා කියලා වෙන්න ඕන. දුවක්කු දෙක තුන තියන් ඉන්නේ හරක් ගාල් වල සර්. හරක් කනවා කියලා දිවියොන්ට සර්. ජාතික අපරාධ. මේ ත්‍රස්තවාදී වගේ මේ රාජකාරියක් කරන්නේ අපිට බින්දුවක්වත් කැමති නැහැ මේකට. ගහලා ට්‍රැක්ටර් වල දාලා මහපාරේ සිදි කර අපි මැරුවත් අපි මේ රස්සාව කරා යමුතුමා. අපි ලොක්කෝ නෙමෙයි සර් අපි බොහොම පොඩි මිනිස්සු. අපි මේක වෙනුවෙන් කැප වෙලා වැඩ කරපු මිනිස්සු සර්. අපිට ඕම සලකපු එක කලගාටු. මේ ජාතික රක්ෂිතයකට මෙච්චර හරක් අයින් කරලා තමත්තු බැවිලා අයින් කරන්න කියලා තියෙන්නේ සර් රවිලා දෙන එක හරියද? එම සිද්ධියට මුහුණ දුන් නිලධාරීන් අද පොළොන්නරුවේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් ඒ පිළිබඳව කරුණු පැහැදිලි කළා. ගල්හා විදුලියට රාජ්‍ය අමාත්‍යතුමා අපිට බලපෑම් කරන්නේ ඉඩම් 219ක් ගරු අධිකරණයේ තීන්දුව මත ජලගැලුම් නිම්න ජාතික උද්‍යානයේ රක්ෂිතය තුලට පවරාගත්තු ඉඩම් නැවත ජනතාවට ලබා දෙන්නත් ජාතික රක්ෂිතයක් තුලට ගවයන් නැතුල් කරන්න අවසර දෙන්නත් වනසත්ව හා වෘක්ෂලතා ආරක්ෂක ආඥා පනත අමුයේ උල්ලංඝනය කිරීම සඳහා තමයි එතුමා අපිට බල කරන්නේ. අපි ඒ සම්බන්ධයෙන් දැඩි විරෝධය මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. අපි එතුමාට සෑහෙන අවස්ථාවක් උත්සාහ කරා ඔය කියන තත්ත්වෙ පෙන්වන්න. නමුත් එතුමා නිලධාරීන්ගේ කීමට අහුම්කම් නොදී සිටීමෙන් තමයි මේ තත්ත්වය උද්ගත වුනේ. අපි එතුමාට මේ පෞද්ගලිකව බැනවැදීමක් කරේ නෑ. වනාලි ගැටුම් පාලනය කරන්න හදපු අමාත්‍යතුමා ඒ ආකාරයට මැදිහත් වුණොත් එතුමාව පත් කරලා බලාපොරොත්තු වෙන දේ නෙමෙයි එකෙන් වෙන්නේ. යක්පුරේ ජනතාව පෙරහට පෙන්නගෙන පොළොන්නරු ඒ ජාතික වනෝද්‍යාන මැදින් තමයි මේ පාර කපාගෙන යන්න සූදානම් වෙලා තියෙනවා. වෙන කිසි දෙයක් නිසා නෙමෙයි මේ පාර කපන්නේ බැලි නිදියකටයි. ජනාධිපතිවරයාට කියනවා මෙන්න මේ තක්කඩි ටික ගැට ගහලා තියාගත්තේ නැත්නම් මේ කුලොප් වෙන තරමට ඔබතුමාට අවුරුදු 5ක් කරගන්න හම්බ වෙන්නේ නැහැ. මේ අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් වනජීවි දෙපාර්තමේන්තුවට අයත් සියලු වෘත්තීය සමිතිවල වනජීවි සහ ක්ෂේත්‍ර සහකාර නිලධාරීන් අද අසනීප නිවාඩු වාර්තා කරමින් සංකේත වර්ජනයක නිරත වුණා.
මෙම වර්ජනය හේතුවෙන් ජාතික වනෝද්‍යානවල කටයුතුද අද දින සාමාන්‍ය පරිදි සිදු වූයේ නැහැ. එමෙන්ම ප්‍රතිකාර කිරීම සඳහා හික්කඩුව වනජීවී කාර්යාලයට රැගෙන වෙත් තිබූ සතුන් කිහිප දෙනෙකුගේ මලසිරුරුද කාර්යාලය තුළ දැකිය හැකි වුණා. මේ අතර පොළොන්නරුව ජලගැලුම් නිම්න ජාතික වනෝද්‍යානයේ සංවේදී කලාපයක වගා කටයුතු කිරීමට හා කිරිගවයින්ට තෘණ ආහාරයට ගැනීම සඳහා ඉඩ ලබා දෙන ලෙස ප්‍රදේශවාසීන් පොළොන්නරුව නවනගරයේ පිහිටි වනජීවී කාර්යාලය ඉදිරිපිටදී අද දහවල් විරෝධතාවක නිරත වුණා. අපි ගස් කොළන් කපන්නේ සත්තු මරන්නේ අපිට මේ කුඹුරු ටික ලබා දෙන්න. පාරම්පරිකව කරගෙන ආපු මේ කාර්යය අපිට කරන්න ලබා දෙන්න. මේ පිළිබඳව රාජ්‍ය අමාත්‍යවරුන් වන විමලවීර දිසානායක හා රොෂාන් රණසිංහයන මහත්වරුන් අද පාර්ලිමේන්තුවේදී අදහස් පළ කළා. අමාත්‍යවරයෙක් විදියට ගත්තත් රාජ්‍ය සේවකයාට අපි ඉහළින්ම ගරු කරනවා. ඒකේ ප්‍රශ්නයක් නැහැ. හැබැයි වනජීවී දෙපාර්තමේන්තුවේ ක්‍රියාකලාපය අති බහුතරයක්. හොඳයි ඉන්නවා. හැබැයි සීමිත පිරිසක් ඉන්නවා. මේ අය කරන්නේ මෙයාලා මේ වනජීවී දෙපාර්තමේන්තුවේ එක් ප්‍රදේශවල සම්පූර්ණ යාළගේ ආදායම් මාර්ග හදාගෙන ඒ ප්‍රදේශයේ ජනතාව වසර 100කට ආසන්න කාලයක් භුක්ති විඳින කුඹුරු කිසිදු වන්දියක් කිසිදු විකල්ප ඉඩමක් නොදී බලහත්කාරයෙන් වැඩවසම් ක්‍රමයෙන් වනජීවී දෙපාර්තමේන්තුව අත්පත් කර ගැනීම එක කාරණයක්. මේ නිලධාරීන් හැසිරුණ ආකාරය ඉතාම පිළිකුල් සහගතයි. මේගොල්ලෝ කරන්නේ මාධ්‍ය සංදර්ශනයක්. මේ සමහර නිලධාරීන් මේ වගේ තක්කඩි නිලධාරීන් පැහැදිලිව මේ උත්තරීතර සභාවේදී කියන්නේ වහාම නීතිය ක්‍රියාත්මක කරන්න. විශේෂයෙන්ම අපි දැක්කේ මාධ්‍ය තුළ ඒ නිලධාරීන් ඇසුරුනේ ගවයන් කැලෑව ඇතුළට ඇතුළු වීම විස නෙවෙයි. ගවයන් එක්ක ගස් කපන්න යන ගවයා ඒ වනාන්තරයේ විනාශ කිරීම කියන කාරණේ පිළිබඳව පිටු දකින්න නිසා. වනජීවී නිලධාරී මහත්තයාට මාසාන්තිමට පඩි එනවා. අර මිනිස්සුන්ට එහෙම දෙයක් නැහැ. ඒ අය වෙනුවෙන් මම ඔය හැසිරීම තුළ අද එතුමා මාධ්‍ය තුළ යම් කාරණයක තියනවා කරුවා. ඔබතුමා දන්න ටික කතා කරන්න. ඒකයි මං කියන්නේ. කිසිම තීන්දුවක් ගත්තේ නැති තැනක ඔය තියෙන්නේ. තීන්දුවක් ගන්න නැති දෙයකට විරුද්ධ වෙන්නේ මොකටද? මම කලින් කිව්වා අපි කලපුවල තිබිච්ච ගස් කපලා මේ රටට ඔක්සිජන් ඕනේ නැහැ කියපු සමහර ඇමතිවරු හිටපු නිසා රාජ්‍ය නිලධාරීන් බයයි ගරුමත. මේ ආණ්ඩුවේ කිසිම ඇමතිවරයෙක් ඔක්සිජන් ඕනේ නැහැ කියලා නැහැ. ඒ සිටියේදී 70ක ඉන්න මිනිහෙක් කියලා තියෙන්නේ. බොරු කියන්න එපා. අපි අපිට දැනගන්න පුළුවන් ඔබතුමා ඊයේ කොහමද ඇසිරෙද්දී කියන්නේ. ඒ නිලධාරීන් සාධාරණයි සමහර වෙලාවට. ගරු ඇමතිතුමා රුපියල් දාගන්න එපා ඇමතිතුමා. කෙසේ වෙතත් සමස්ත ලංකා ඒකාබද්ධ වනජීවී නිලධාරීන්ගේ සංගමේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා අද දිනට සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ අවධානය නිසි ලෙස යොමු නොවුනහොත් එළඹෙන බදාදා සිට යලිත් වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළඹීමට සූදානම් බවයි. තවත් COVID-19 ආසාදිතයන් 251 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණා. ඒ සමග මෙරට සමස්ත COVID ආසාදිතයන් ගණන 22000 ඉක්මවා ගිය අතර COVID මරණ සංඛ්‍යාවද 100කට ආසන්න වී තිබෙනවා. මේ අතර සෞඛ්‍ය අංශ චෝදනා කරන්නේ ආසාදිතින් වැඩි වශයෙන් වාර්තා වන බණ්ඩාරගම අටලුගම හුදකලා කර ඇති ගම්මානවල සිටින ප්‍රදේශවාසීන් PCR පරීක්ෂණ මගහරිමින් සිටින බවයි. COVID-19 ආසාදනය වීමෙන් ඊයේ දිනේදී පුද්ගලින් 3 දෙනෙකු මියගිය අතර ඔවුන් කොළඹ සහ පෑලියගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන්. කොළඹ 8 ප්‍රදේශයේ පදිංචි 87 වැනි පුද්ගලයෙක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී ඊයේ මියගොස් තිබුණේ කොවිඩ් ආසාදනයත් සමග බැක්ටීරියා ආසාදනය සහ නිදන්ගත පෙනහළු රෝගයක් උත්සන්න වීම යන හේතු මතයි. මේ අතර පෑලියගොඩ පදිංචි 73 හැවිරිදි කාන්තාවක්ද කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් ඇත්තේ අධික රුධිර පීඩනය, ජීවැඩියාව සහ COVID-19 ආසාදනය සමග ඇති වූ ආඝාතය මතයි. එමෙන්ම බම්බලපිටිය ප්‍රදේශයේ පදිංචි 80 හැවිරිදි පුද්ගලයෙකුද මුල්ලේරියාව මූලික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියදී මියගොස් තිබුණා. අධික රුධිර පීඩනය, නියුමෝනියා තත්ත්වය සහ COVID-19 වෛරසය ආසාදනය සමග ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් මරණයට හේතු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසනවා. ඒ සමග මෙරටින් වාර්තා වන සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගියා. ඉන් 79 දෙනෙකුම වාර්තා වන්නේ නොවැම්බර් මාස ගත වූ දින 27 තුළ වීම විශේෂත්වයක්. මේ අතර ඊයේ දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 559ක් හඳුනා ගැනුණා. ඉන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව කොළඹින් වාර්තා වූ අතර එම සංඛ්‍යාව 253ක්. කොළඹින් වාර්තා වූ ආසාදිතයින්ගෙන් වැඩිම සංඛ්‍යාව අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඒ දැක්ුණේ 50ක් ලෙසින්. ගම්පහින් ඊයේ ආසාදිතයින් 65ක් හඳුනාගෙන තිබෙනවා. කළුතර ඇතුළුව තවත් දිස්ත්‍රික්ක 12ක ආසාදිතයන් 136ක්ද ඊයේ හඳුනාගත් ආසාදිතයින් අතරට අයත්. මේ අතර ඊයේ දිනේදීද පදිංචිය තහවුරු කළ නොහැකි පුද්ගලයන් 105 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා.
ඊයේ දවස පෙරේද දවස වෙනකොට යම් රෝගීන් ප්‍රමාණයක් අර දිස්ත්‍රික්ක වලට දාන්න නැතුව වෙනත් කියන ප්‍රභේදය යටතේ අපිට එනවා. ඒතර මේක අපිට අර හරියට රට තුල අවදානම තක්සේරු කිරීම සඳහා බාධාවක්. දැන් අපි සිතියමක් සකස් කළා. සිතියම ඇතුලේ අපිට ප්ලේස් කරන්න බැරි 100ක් ඉන්නවා නම් දවස ගානේ. ගැටලුවක් නේ. ඒතකොට එහෙම දිගටම යන්න ගත්තොත් සිතියමක් හැදුවත් අවදානම තක්සේරු කළත් බලාපොරොත්තු නොවන තැන් වලින් අර වෙනත් කැටගරි එකේ ඉන්න රෝගීන් කොහේ හරි ලංකාව ඇතුලේ ඉන්න එපැයි. රෝගීන් මතුවෙන්න පුළුවන්. පොකුරු බිහි වෙන්න පුළුවන්. ඒ සමග මෙරට දෙවැනි කොවිඩ් රැල්ලෙන් වාර්තා වන සමස්ත කොවිඩ් ආසාදිතයන් ගණන 18000 ඉක්ම වූවා. ඉන් 12437ක් පූර්ණ සුවය ලබා ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 5964ක්. දෙවැනි කොවිඩ් පොකුරෙන් වාර්තා වූ ආසාදිතයන් අතරින් මියගිය සංඛ්‍යාව 86ක් වනවා. ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් වෛරස් ආසාදිතයන් ගණන 22000 ඉක්ම වූවා. මෙරටින් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 22279ක් වන අතර ඉන් පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 16226ක්. ඉන් 5954ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සමස්ත මරණ සංඛ්‍යාව 99ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ අතර කොළඹ කෙසෙල්වත්ත මාකෙස් පටුමග ප්‍රදේශයේ පුද්ගලයන් 98 දෙනෙකු අද රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවට යොමු කර ඇති අතර ඉන් 21 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. මෙම පරීක්ෂාවන් සිදු කෙරුණේ විනාඩි 15ක් වැනි කෙටි කාලයක් තුලදී. රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එකේ ප්‍රධාන බලාපොරොත්තුව තමයි අපි හිතනවා නම් විශේෂයෙන්ම හදිසි අනතුරු ඒකකයට එහෙම නැත්නම් හදිසි ප්‍රතිකාර ඒකකවලට සැකහිතන රෝගියෙක් ඇතුළු නම් රෝගියාට ප්‍රතිකාර සඳහා යොමු කරන්න ක්ෂණිකව තීරණ ගන්න අත්‍යවශ්‍ය වෙනවා. ඒ එහෙම අවස්ථාවකදී අපිට පැය 12ක් පැය ගාණක් බලන් ඉන්න බැරි වෙනවා. ඒ නිසා තමයි අපි රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් එක හඳුන්වලා දීලා තියෙන්නේ. ඒ ස්ථානයේදීම සාම්පලය අරන් විනාඩි 20ක් ඇතුළත මේ පරීක්ෂණයේ ප්‍රතිඵල අපිට ලබා ගන්න පුළුවන්. එමෙන්ම අටලුගම හුදකලා කර ඇති ගම්මානවලින් ඊයේ දිනේදී ආසාදිතයින් 60කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව එම ප්‍රදේශයෙන් වාර්තා වන සමස්ත ආසාදිතයන් ගණන 207ක් දක්වා ඉහළ ගියා. මෙවන් පසුබිමක සෞඛ්‍ය අංශ පවසන්නේ අටලුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් PCR පරීක්ෂණවලට නොපැමිණ ඒවා මගහරිමින් සිටින බවයි. ඒක විශේෂයෙන්ම වණ්ඩාරගම ප්‍රදේශ සම්බන්ධයෙන් ජාතික මට්ටමේ අවධානය යොමු වෙති කියලා අපි හිතනවා. දැනට කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ නම් මේ ගෙවල් ඇතුලේ මරණ සිද්ධ වෙමින් යන්නේ. ඉදිරියේදී ඒක අටලුගම ප්‍රදේශයට ව්‍යාප්ත වෙන්න පුළුවන්. මොකද දැනට අපිට පැමිණිලි ලැබිලා තියෙනවා රෝගීන් කියලා හඳුනාගත්ත පිරිසෙක්ගෙනුත් කොටසක් හරියටම ට්‍රේස් කරගන්න බැරි වෙලා තියෙනවා. ඒ කියන්නේ අපි රෝගීන් දැන් මේ වෙනකොට වණ්ඩාරගම ප්‍රදේශය ඇතුළේ රෝගීන් 160කට වැඩි ප්‍රමාණයක් හඳුනාගෙන තියෙනවා. ඒකෙන් කොටසක් සැලකිය යුතු ප්‍රමාණයක් ඉන්නවා තාමත් අපි රෝහල්ගත කරගන්න බැරි වෙලා. මේක ඊටාම නරක තත්ත්වයක්. මේ සහයෝගය අනිවාර්යයෙන්ම සෞඛ්‍ය බලධාරීන්ට ලැබිය යුතුයි. 20000ක පොපියුලේෂන් එකක් ඉන්නවා නම් අවදානමට ලක් වෙලා දැන් කරලා තියෙන PCR ප්‍රමාණය 600කට ආසන්න නම් ඒකෙන් 160ක් පොසිටිව් වෙලා නම් කරුණාකරලා අපි කියන වසංගත රෝග විද්‍යාංශයේ අධ්‍යක්ෂකවරයා ඇතුළේ කණ්ඩායමට නිකන් හිතලා බලන්න මේ අපි තව PCR ප්‍රමාණය වැඩි කරනකොට ලොකු පොකුරක් මතුවීමේ කොච්චර ඉඩකඩක් තියෙන්න පුළුවන්ද කියලා. අපිට වාර්තා වෙලා තියෙනවා සමහර හුදකලා කරන ලද ප්‍රදේශවල ජනතාව විශේෂයෙන්ම PCR පරීක්ෂණ සඳහා සහභාගී වන ලෙස දැනුම් දීමේදී ඒවා මගහරන බව. PCR පරීක්ෂණ සිදු කරන්නේ කිසි කෙනෙක් වරදකරු කරන්න කොන් කිරීමට නෙමෙයි. PCR පරීක්ෂණ සිදු කරන්නේ නිරන්තරයෙන්ම ඔහුට ආසාදනයක් වී තිබෙනවා නම් ඒ පුද්ගලයා හඳුනාගෙන ඔහුට ප්‍රතිකාර කිරීමට. ඒ නිසා PCR පරීක්ෂණ වලට බිය වෙන්නට එපා. මේ අතර ඇහැලියගොඩ දිවුරුම්පිටිය ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවය කරන 43 දෙනෙකුට වෛරසය ආසාදනය වී තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඒ අනුව ඔවුන් මේ වන විට රෝහල් ගත කර ඇති බවයි. මේ අතර මහනුවර ජාතික රෝහලේ හෙදියන් දෙදෙනෙකුටද වෛරසය ආස්වාදනය වී තිබෙනවා. ඔවුන් දෙදෙනා උගුර කන නාසය වාට්ටුවේ සේවය කළ බවයි රෝහල් පරිපාලනය පැවසුවේ. මේ අතර කටාන ප්‍රදේශයෙන් කොවිඩ් ආසාදිතයින් 13 දෙනෙකු ඊයේ සහ අද දිනවලදී හඳුනාගෙන තිබෙනවා. සෞඛ්‍ය අංශ පැවසුවේ බලධාරීන් විසින් රෝගීන් රෝහල් ගත කිරීම සඳහා අද පස්වරුව වනතෙක් ගිලන් රථ ලබා නොදුන් බවයි. අපි මේ රෝගීන් පිළිබඳව ගම්පහ සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලය දැනුවත් කරලා තියෙනවා. සෞඛ්‍ය අධ්‍යක්ෂ කාර්යාලයෙන් තමයි අපිට ගිලන් රථ ලබා දෙන්නේ රෝගීන් රෝහල්ගත කිරීම සඳහා. එහිදී තවමත් අපිට ඒ සඳහා අවස්ථාව ලැබිලා නැහැ. ගිලන් රථ ලබා දීමක් සිදු වෙලා නැහැ. යම් කිසි මොනම හේතුවක් නිසා. මේ අතර නදිමාල ප්‍රතිබිම්බාරාම වත්ත ප්‍රදේශයේ සංචරණයේ සීමා කළ බව ප්‍රදේශයේ භාර මහජන සෞඛ්‍ය පරීක්ෂක අජිත් සංජීව මහතා පවසනවා. එම ප්‍රදේශයේ අහඹු ලෙස සිදු කළ PCR පරීක්ෂණයේදී වෛරස් ආසාදිතයින් 6 දෙනෙකු හඳුනා ගැනීමත් සමගින් බත්තේ ඉන්නේ සියලුම දෙනාම නෑදෑයෝ. ඒක නිසා වඩාත් සුදුසු වන්නේ මේක සංචරණය සීමා කිරීම කියන එක තමයි අපි විශ්වාස කරන්නේ. ඒ අනුව අපි අද දින මේ පීවර අනුගමනය කරා.
මේ අතර COVID-19 වසංගතය පාලනය පිණිස රෝග ආශ්‍රිතයන් සඳහා ක්‍රියාත්මක නිවෙස්ගත නිරෝධායනය නිසි ලෙස සිදුවන බව සහතික කිරීමට නිරීක්ෂණ යාන්ත්‍රණයක් සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍යංශය පවසනවා. නිරීක්ෂණ කාර්ය ක්ෂේත්‍ර නිලධාරීන්ගෙන් සමන්විත කණ්ඩායමකට පවරා ඇති බව එම අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. මේ අතර කොවිඩ් වසංගතය අවසන් වන කාලවකවානුවක් නිශ්චිතවම පැවසිය නොහැකි නිසා එතෙක් පාසල් වසා තැබිය නොහැකි බැවින් ආරක්ෂිත ක්‍රමවේද යටතේ පාසල් පවත්වාගෙන යා යුතු බව සෞඛ්‍ය විශේෂඥයින් පෙන්වා දෙනවා. කොවිඩ් දෙවන රැල්ල ආරම්භ වීමෙන් පසු පාසල් ආරම්භ කර අදට දින 5ක් ගත වෙනවා. පළමු දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීම 4% තිබූ අතර එය ඉන්පසු බදාදා වන විට 51% දක්වා ක්‍රමයෙන් වර්ධනයක් පෙන්눔 කළා. නමුත් ඊයේ දිනේදී පාසල් ළමුන්ගේ පැමිණීමේ ප්‍රතිශතය 49% දක්වා යලි පහළ ගොස් තිබුණා. මේ අතර රුවන්වැල්ල ඉඹුලාන ශ්‍රී සේන මහාවිද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුගේ මවකට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. ඒ ඇය සේවය කරන අවිසාවේල කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලේ සිදු කළ අහඹු PCR පරීක්ෂණයේදී කෙසේ වෙතත් සිසුවා ඊයේ දින පාසලට පැමිණ ඇති අතර විදුහල්පති ඇතුළු ආචාර්ය මණ්ඩලය ඔහු නිවසට පිටත් කරවීමට කටයුතු කර තිබුණා. එමෙන්ම සිසුවාගේ පන්තියේ සිසුන් 11 දෙනෙකු හා ගුරුවරුන් 9 දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට සෞඛ්‍ය අංශය විසින් පියවර ගනු ලැබුවා. සිසුන් 546 දෙනෙකු පාසලට පැමිණිය යුතු වුවත් අද මේ හේතුවෙන් පැමිණ සිටියේ 6 දෙනෙකු පමණයි. ඉඹුලාන ශ්‍රී සේන මහාවිද්‍යාලයේ විදුහල්පතිවරයා පැවසුවේ 76 දෙනෙකුගෙන් සමන්විත ගුරු මණ්ඩලයේ 16 දෙනෙකු පමණක් අද සේවයට වාර්තා කළ බවයි. මේ අතර වටවල කුයිල්වත්ත දමිළ විද්‍යාලයේ 12 වන ශ්‍රේණියේ සිසුවෙකුට කොවිඩ් ආසාදනය වීම නිසා තවත් සිසුවියන් 19 දෙනෙකු ඊයේ පස්වරුවේම ස්වයං නිරෝධායනයට යොමු කෙරුණා. සෞඛ්‍ය අංශ පැවසුවේ ඔවුන්ගේ සහ ගුරුවරුන් කිහිප දෙනෙකුගේ PCR පරීක්ෂණ හෙට දින සිදු කිරීමට නියමිත බවයි. කෙසේ වෙතත් කුයිල්වත්ත දමිළ විද්‍යාලයට සිසුන් කිසිවෙකු අද පැමිණ සිටියේ නැහැ. පාසලේ ආචාර්ය මණ්ඩලය 33 දෙනෙකුගෙන් සමන්විත වන අතර අද දින ගුරුවරු 9 දෙනෙකු පමණක් පැමිණ සිටියා. නිරෝධායන වෙන ළමයෙක් පාසලට ආවොත් කොහොමද කටයුතු කරන්නේ? ඒ වගේම අපි දන්නවා කොවිඩ් ආසාදිතෙක් බවට ළමයෙක් පත් වුණොත් මොකක්ද අපි කරන්නේ? ඒව සම්බන්ධයෙන් කිසිදු දැනුවත් කිරීමක්, පැහැදිලි කිරීමක් වැඩපිළිවෙලක් නැහැ. ඉතින් අතන අඩු ගානේ කොවිඩ් ආසාදිතෙක් ළමයෙක් ඉන්නත් ළඟට යන්න PP කිට් එකක්වත් නැහැ. පාසල් පටන් ගන්නවද නැද්ද කියන එක තීරණය ගන්න ඕනේ කොවිඩ් කාර්ය සාධක බලකාය. මොකද කොවිඩ් කාර්ය සාධක බලකාය පැහැදිලිව සඳහන් කරනවා තුන්වෙනි මට්ටමේදී පාසල් වහන්න කියලා. අපි පැහැදිලි ලෙසම ඉතාමත්ම හොඳ තීන්දුවක් අරගෙන තින්නේ. පාසල් ආරම්භ කරන්න ඕනේ දරුවන්ට අධ්‍යාපනය ලබා දෙන්න ඕනේ. ඒ ලබා දෙනකොට සෞඛ්‍ය පුරුදු මනාව ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන්න දරුවන්ගේ සුරක්ෂිතව ආරක්ෂා කරගන්නටත් අපි කැප වෙනවා කියන පණිවිඩය අපි ලබා දෙනවා. පෞල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලිද සිල්වා මහත්මිය පෙන්වා දෙන්නේ සිසුන්ගේ අනාගතය වෙනුවෙන් පාසල් අධ්‍යාපන කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාමේ අවශ්‍යතාවක් පවතින බවයි. අපිට දරුවන් හැමදාම නිවසට කොටු කරලා තියන්න බෑ. දරුවක් අධ්‍යාපනය ලබන්න ඕනේ. මොකද අපි දන්නවා අනිත් රටවල් වල මේ නව සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකොට පාසල් ඇරලා සාමාන්‍ය විද්‍යාවට ආරක්ෂිත ක්‍රමවේද වලට නතු වෙලා පාසල් ආරම්භ වෙලා හොඳින් අධ්‍යාපන කටයුතු කරනවා. අපි දැන් කියනවා අපි අන්තර්ජාලයේ ඔස්සේ දරුවන්ගේ සියලුම පන්ති පැවැත්වෙනවා කියන එක. නමුත් අපි දන්නේ හැම දරුවටම Tamanට මේකට සම්බන්ධ වෙන්න පුළුවන් කමක් තියෙන අධ්‍යාපන අමාත්‍යාංශය ළඟ ඒ තොරතුරු තියෙනවා. ඉතින් ඒකෙන්ද අපි දරුවන්ට සමානාත්මතාවයක් දෙන්නත් ඕන. දරුවන්ට මේකෙන් වෙන තියෙන හානිය අවම කරලා පුළුවන් ප්‍රදේශවල පාසල් ආරම්භ කරන එක ඉතාමත් වැදගත්. මොකද අපිට කොවිඩ් එක තම අවුරුදු කීයක් ජීවත් වෙන්න වේද දන්නේ නැහැ. අකණ්ඩව 23 වන දිනටත් ඇමරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් ලක්ෂයකට වැඩි පිරිසක් හඳුනාගෙන තිබෙනවා. එරට සෞඛ්‍ය අංශ පවසන්නේ කොවිඩ් නොතකමින් ජනතාව සතියන්ත උත්සවවලට සහභාගී වීම ආසාදිත සංඛ්‍යාව ඉහළ යාමට ප්‍රබල හේතුවක් වන බවයි. ගෙවී ගිය දිනේදී ඇමරිකාවෙන් නව කොවිඩ් ආසාදිතයන් 1,08,289ක් හඳුනාගෙන තිබුණා. නව මරණ ගණන දැක්ුණේ 1,311ක් ලෙසින්. අකණ්ඩව දින 17ක් ඇමරිකාව තුළ කොවිඩ් ආසාදනය වීමෙන් දෛනිකව රෝහල්ගත කරන පුද්ගලයන් සංඛ්‍යාව වාර්තාගත ලෙස ඉහළ මට්ටමක පවතින අතර ඊයේ එය 90,481ක් ලෙසින් සටහන් වුණා. ලෝපුරා මහත් ආන්දෝලනයක් ඇති කරමින් කොවිඩ් මර්ධනය කිරීම සඳහා ලෝම ලබා ගැනීමට ඇති කරන මින්ක් සතුන් මිලියන 17ක් මරා දැමීම නීති විරෝධී බව ඩෙන්මාර්ක් රජය පිළිගෙන තිබෙනවා. මින්ක් ගොවිපළක හිමිකරුවෙකු හමුවීමෙන් පසු ඩෙන්මාර්ක් අගමැතිනි මෙටි ෆෙඩරික්සන් සංවේදී වූ ආකාරයයි මේ. කෙසේ වෙතත් මින්ක් සතුන් මරා දැමීමේ තීරණය සම්බන්ධයෙන් ඩෙන්මාර්ක් අගමැතිනියට පාර්ලිමේන්තුව තුලදී විශ්වාසභංග යෝජනාවකට මුහුණ දීමට සිදුවනු ඇති. මේ අතර කොවිඩ් ආසාදිතයන් මිලියනය ඉක්මූ ලොව 12 වන රට බවට ජර්මනිය පත් වුණා.
අද වන විට ලොව සමස්ත ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව 6,96,00,000කට අධිකයි. කොවිඩ් ආසාදනය වීම හේතුවෙන් ලෝපුරා සිදු වූ මරණ සංඛ්‍යාව 14,39,500 ඉක්මවා ගොස් තිබෙනවා. නැගනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර MLAM හිස්බුල්ලා විසින් ඉදිකරන ලද බැටිකලෝ කැම්පස් ආයතනයේ රජයට පවරා ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජීල් පීරිස් මහතා අද ප්‍රකාශ කළා. ඒ පස්වන දිනටත් පැවැත්වෙන අයවැය කාරක සභා අවස්ථා විවාදයට එක්වෙමින්. නැගෙනහිර විශ්වවිද්‍යාලය එහෙම නැත්නම් ශාර්යා විශ්වවිද්‍යාලය පිළිබඳව ප්‍රශ්න මම අහනවා. මෙම ආයතනයේ පැවැත්වීමට නියමිත පාඨමාලා අතර ශරියා නීතිය පිළිබඳ පාඨමාලාවක් ඇතුළත් කරලා තියෙනවා. ඒ පාඨමාලාවට දීලා තියෙන නම තමයි Bachelor of Arts in Sharia in the Islamic Studies. ඊට ආයතනය සම්බන්ධව වත්මන් රජයේ ස්ථාවරයේ උපාධි පිරිනැමීමේ ආයතනයක් ලෙස අපි පිළිගැනීම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. මේ විශ්වවිද්‍යාලය රජයට පවර ගන්නවද නැද්ද? අපි පවරගෙන අපේ අනිත් විශ්වවිද්‍යාල වලට ඇතුළත් කරන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රයෝජනය සඳහා ඒ විශාල සම්පත් අපි පාවිච්චි කරනවා. ඒක හංගන්න දෙයක් නැහැ. ඒක අපි එළිපිට ප්‍රකාශ කරනවා. මේ ප්‍රශ්නේ කවුද ඇති කරේ? 2015ට ඉස්සෙල්ලා මෙහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා 15%ක බදු පැනවීමෙන් රජය ලාංකීය කාන්තාවන් අපහසුතාවයට පත් කළ බව ප්‍රකාශ වුණා. මේ සම්පූර්ණ සාවද්‍ය ප්‍රකාශයක් විදේශයන්ගෙන් ආනයනය කරනු ලබන කාන්තා සනීපාරක්ෂක තුවා සඳහා මීට පෙර 30ක බද්දක් අය කළා. වෙනස කරලා තියෙන්නේ බද්ද 15% දක්වා ආනයන බද්ද අඩු කරලා ඉතිරි 15% සෙස් බද්දක් ලෙස නියම කරලා තියෙනවා. සත පහකවත් බදු වෙනසක් වෙලා නැහැ. කීර්තිමත් සේවාවක් ඉෂ්ට කරපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මැතිතුමා කොවිඩ් ආසාදනයට ලක් වෙලා මහර සිට මම හිතන්නේ ගල්ලෑල්ල බල ප්‍රදේශයේ නිරෝධායන කඳවුරකට ගෙනහිලා තිබෙනවා. එතුමා හෘදයාබාධ සහ දියවැඩියා රෝගීන් පෙළෙන රෝගී තත්ත්වයේ සිටින නිලධාරිවරයෙක් අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කරා එතුමාව IDH රෝහලට මාරු කර යවන්නට කටයුතු කරන්නයි කියලා. මොකද එක පැත්තකින් එතුමාට වෙනත් ජීවිත තර්ජනක් තිබෙනවා. සමහර වැදගත් ආයෝජන පවා ඉඩම් වෙන් කිරීමේ ගැටලු නිසා රටින් බැහැර වුණු අවස්ථා ගැන. ඒ වගේම සංවර්ධන ව්‍යාපෘති විශාල වශයෙන් ප්‍රමාද වුණු අවස්ථාවලුත් ඒ නිසා අපි දැකලා තිබෙනවා. එම නිසා ගරු කතානායකතුමනි ඉඩම් පරිහරණ ජාතික සැලැස්මක් හා ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් බිහි කිරීම ප්‍රමාද කිරීම සුදුසු නැහැ. ලෝක ටයර් නිෂ්පාදනයේ ප්‍රමුඛයා හැටියට සැලකෙන රට ලංකාව බවට පත් වෙලා තිබුණා. එහි තවත් එක් පියවරක් හැටියට පසුගිය සතියේ මේ රටට ඇමරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් ලැබුණා හම්බන්තොට වරායේ අලුත් ටයර් කර්මාන්තශාලාවක් ඉදිකරන. ඒ විතරක් නෙවෙයි ලෝකයේ අතිවිශාල රබර් නිෂ්පාදනය කරන සමාගමක් වන හයිනෑන් රබර් ඉන්ඩස්ට්‍රීස් කියන ආයතනය ලංකාවේ වැවිලි ක්ෂේත්‍රයේ ඉහළම ආයෝජනය කරන්නට BOI සමාගමේ අනුමැතිය ලබාගෙන තිබෙනවා. ඔවුන් ඇමරිකානු ඩොලර් බිලියනයකට අධික ආයෝජනයක් ලංකාවේ කරන්න ලැහැස් වෙලා ඉන්නවා. රාජ්‍ය වැවිලි සංස්ථාව ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය මාස දෙකකට කලින් ලාභ ලබන තත්ත්වයට පත් වුණ අවුරුදු 5කින් පස්සේ කොරෝනා වසංගතය නිසා ඇතිවෙච්ච ප්‍රශ්නෙට මම අමුයෙන් මසුන් කාලා මේ ප්‍රශ්නය නිරාකරණය කරන ප්‍රාතිහාර්යයක් පෑවා වගේ මම කටයුතු කරන නිසා මට අපහාස කරා. නමුත් අද මුළු ලෝකෙම මට ඒ ප්‍රශංසා කරනවා. ඒ වගේම මේ රටේ සමස්ත ජනතාව සියලු දෙනාගේම බියසක ගිහිල්ලා අද පරිභෝජනය කරනවා. හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ රාත්‍රියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසම හමුවේ මිනිත්තු 40කට ආසන්න කාලයක් රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නා. විවෘත කොමිසමේදී හිටපු පොලිස්පතිවරයා කියා සිටියේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන සිදු වූ කුමන්ත්‍රණයක් පිළිබඳ පසුව සොයාගත් කරුණු රැසක් තමා සතුව පවතින බවයි. පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ඊයේ සාක්ෂි ලබා දුන්නේ 14 වෙනි දිනටයි. මෙහිදී සාක්ෂිකරු ඇමතු ජනාධිපති කොමිසමේ සභාපති විනිසුරුවරයා මෙලෙස විමසුවා. දැන් වනාතවිල්ලුව පුපුරද්‍රව්‍ය සොයා ගැනීම යම් ත්‍රස්ත කටයුත්තකට සම්බන්ධයි කියලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රවි සෙනවිරත්න මහත්මයා ඔබට තොරතුරු දීලා තිබ්බනේ. එහෙම තියෙද්දිත් අප්‍රේල් 4 විදෙස් බුද්ධ්‍යංශයකින් ලද තොරතුර රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂවරයා ඔබට යොමු කළාම ඇයි ඔබ ඔයිට වඩා අවධානයක් යොමු නොකළේ? ඊට පූජිත් ජයසුන්දර මහතා මෙලෙස පිළිතුරු දුන්නා. ස්වාමීනි, රවි සෙනවිරත්න මට වනාතවිල්ලුව ගැන කියපු දවස මතක නැහැ. හැබැයි කිව්වා කියලා මතකයි. දැන් මේ සිද්ධිය උනාට පස්සේ බාහිරින් ඉඳලා ලැබී ඇති සාක්ෂි ගැලපීම් කළාට ප්‍රහාරය සිදුවෙන්න කලින් මේ වනාතවිල්ලුවත් එක මතකයක් විතරයි.
ඔන්න විදෙස් බුද්ධි තොරතුරත් එක්ක රාජ්‍ය බුද්ධි සේවයෙන් එනවා නම් මේ තොරතුරු හා වනාත විල්ලුව පුපුරන ද්‍රව්‍ය සොයා ගැනීම අතර සම්බන්ධයක් තියෙනවා කියලා මට මීටත් වඩා අවබෝධයක් ඇවිල්ලා ක්‍රියාත්මක වෙන්න තිබ්බා. ආයෙත් මම කියන්නේ රාජ්‍ය බුද්ධි සේවයෙන් මේ විදෙස් බුද්ධි තොරතුර බෙදා හැරපු විදිහ තුල රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ මේ තොරතුර ස්ථිර කරලා නැහැ. තවදුරටත් විමර්ශන කරමින් පවතී කියලා තියෙන්නේ. එහෙම තත්වයක මම මේ තොරතුර මත ගත යුතු ආරක්ෂක පියවර අරගෙන මේ වගේ ප්‍රහාරයක් සිදු නොවුණා නම් ආයෙත් තහයි ස්ථිර කරලා නොතිබෙද්දී ඇයි පියවර ගත්ත කියලා. ස්වාමීනි, ලද තොරතුර ගැන රාජ්‍ය බුද්ධි සේවයත් කිව්වා නම් අපේ විමර්ශන වලිනුත් මේ තොරතුරේ සත්‍යතාවයක් ඇති බව තහවුරු වෙලා තියෙනවා කියලා මම ගත යුතු ඉහළම පියවර ගන්නවා. මේ තොරතුර මත මට නිලන්තට කතා කරන්න දෙයක්වත් නැහැ. මම ඔහුට කතා කරන්න ඕනේ මේ තොරතුරු තේරෙන්නේ නැත්නම්. නමුත් මට මේකේ තියෙන දේ හොඳට තේරෙනවා. මේකේ තියෙන්නේ තවදුරටත් විමර්ශන කරමින් පවතී කියලා. පුද්ගලෙක් මාර්තු 29 සහරාන්ව අක්කරේපත්තුවේදී දැකලා තියෙනවා කියලා අප්‍රේල් 20 දැනුම් දෙනවා. ඒක කොහොමද බුද්ධි තොරතුරක් වෙන්නේ ස්වාමීනි? මෙහිදී ජනාධිපති නීතිඥවරයා විමසා සිටියේ පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරීමට ප්‍රහාරයෙන් දිනකට පසුපත් කළ මලල්ගොඩ කමිටු වාර්තාව පිළිබඳවයි. ස්වාමීනි, මලල්ගොඩ කමිටු වාර්තාව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රසිද්ධ කරනවා කිව්වට ඒක ප්‍රසිද්ධ කළේ නැහැ. තොරතුරු දැනගැනීමේ පනත යටතේ මම ඒක ඉල්ලා සිටියා. හම්බ වුණේ නැහැ. පස්සේ නැවත අභ්‍යාචනයකුත් කළා. ඒත් කමිටු වාර්තාව හම්බුනේ නැහැ. ස්වාමීනි, හිටපු ජනාධිපතිවරයා පසුගියදා මේ කොමිසම හමුවේ කිව්වා මාව අනිවාර්ය නිවාඩු යැවීමට එතුමා සම්බන්ධ නැහැ. එතුමාට බලයක් නැහැ කියලා. නමුත් ස්වාමීනි, පැහැදිලිව කියන්න කැමති ප්‍රහාරයෙන් පස්සේ වගකීම භාර අරගෙන ඉල්ලා අස්වෙන්න කියලා හිටපු ජනාධිපතිවරයා මට කිව්වට පස්සේ අප්‍රේල් 29 මට අනිවාර්ය නිවාඩු යැවීමේ ලිපිය ආවේ හිටපු ජනාධිපතිවරයාගේ අත්සන යටතේ. යයි පූජ්‍ය ජයසුන්දර මහතා පිළිතුරු දුන්නා. එසේම සිය සාක්ෂි දීම අවසානයේ පූජ්‍ය ජයසුන්දර මහතා යම් විශේෂ කරුණු අනාවරණයක් සිදු කිරීමට අවසර ඉල්ලා සිටියා. මේක විශාල පරිමාණයක් තුළ තෝරාගත් පිරිසක් ඉලක්ක කරගෙන සිදු වූ කුමන්ත්‍රණයක් සහ වැඩපිළිවෙලක්. මම දන්නවා සහ පසුව සොයාගත්ත ඇතැම් කරුණු තියෙනවා මෙතෙක් නොකියපු. යයි හිටපු පොලිස්පතිවරයා සඳහන් කිරීමත් සමග කොමිෂන් සභාවෙන් මාධ්‍යවේදීන් ඉවත් කෙරුණා. ඊයේ රාත්‍රියේ 9:40ට පමණ මාධ්‍යවේදීන් ඉවත් කරනු අතර අනතුරුව විනාඩි 40ක පමණ කාලයක් හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතා රහසිගත ප්‍රකාශයක් ලබා දුන්නා. ඒ අනුව පාස්කු කොමිසම හමුවේ හිටපු පොලිස්පති පූජ්‍ය ජයසුන්දර මහතාගෙන් කළ ප්‍රශ්න කිරීම ඊයේ දිනේ අවසන් වුණා.